මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ කුමාරඇලපාත ප්‍රකාශය ප්‍රසන්න චන්දන බණ්ඩාර. රටේ සැමට ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනපති කියයි. මෙරට අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය. ප්‍රමිතියෙන් තොර පොහොර වෙළඳපොළට නිකුත් කර නැති බව රජය අවධාරණය කරයි. රජයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක්. වන විනාශය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්. මෙරට කොවිඩ් මරණ 591ක් දක්වා ඉහළට. මියන්මාරයේ විරෝධතා සඳහා ජනතා සහභාගීත්වය අඩුවන ලකුණු. දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට. රටේ සෑම දිනාටම සහ සෑම ප්‍රදේශයකටම ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙම ඉලක්කය කෙටි කලකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්නයි ජනාධිපතිතුමා ඉල්ලා සිටී. ඊයේ මහනුවර පැවති මහනුවර වෛද්‍ය සංගමේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරෝගී ජාතියක් සාතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථයකි. දීර්ඝකාලීන ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් සෙවීමට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජයේ සමග එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය. ගම සමග පිළිසඳර වැඩසටහන මගින් ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු ඍජුවම අත්දැකීමට හැකි විය. සෞඛ්‍ය පද්ධතියේ දුර්වලතාද එහිදී හඳුනාගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. එම අඩුපාඩු තවදුරටත් පැවතියහොත් බරපතල අහිතකර ප්‍රතිවිපාක උදා විය හැකි බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදා කර නොදී ගම දියුණු කළ නොහැකි බවයි. ආනයන සීමා කරමින් මෙරට වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කිරීමට අවස්ථාව සලසා දී තිබේ. විදේශීය ගොවියාට ගිය මුදල් දේශීය ගොවියා අතරපත් කිරීම එහි අරමුණයි. වගා කළ හැකි සෑම බිමක්ම කෘෂිකර්මාන්තයේ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය. අන්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සිලෝන් තෞහිද් ජමාත් ඇතුළු සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය හිමි වෙයි. නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කරයි. එක්සත් තෞහිද් ජමාත්, සිලෝන් තෞහිද් ජමාත්, ශ්‍රී ලංකා තෞහිද් ජමාත්, සමස්ත ලංකා තෞහිද් ජමාත්, ජමීතුල් අන්සාරි සුන්නතුල් මොහම්මදියා, දාරුල් අද ඇඩ් ජමීඋල් අද, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ISIS සංවිධානය, අල්කයිඩා සංවිධානය, සෙව් ද පර්ල් සහ සුපර් මුස්ලිම් එම සංවිධාන 11යි.
නීතිපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රසක් දැන් ක්‍රියාත්මකයි. රට තුළට මද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම, මද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම හා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනය කිරීම එම වැඩසටහන් අතර වන බව අමාත්‍ය ආචාර්ය සරත් බීරසේකර මහතා පවසයි. පසුගිය වසරේදී බන්ධනාගාර ගත කරන ලද සංඛ්‍යාව 31,000කි. ඉන් 11,000ක් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෝ වෙති. පොලිස් ස්ථාන 197ක් අලුතින් ආරම්භ කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. දැනට පොලිස් නිලධාරීන් 11,600ක අඩුවක් පවතී. පොලිසියට අලුතින් 3,500ක් බඳවා ගැනීම සඳහා දැන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. පොලිස් නිලධාරීහු 2,000කට අධික සංඛ්‍යාවක් මෙවන විට පුහුණු වෙමින් සිටින බව ඊයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වීරසේකර මහතා පෙන්වා දුන්නේය. මෙම මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. චානක මහතා විපක්ෂය රට තුළ අර්බුද ගණනාවක් ඇති කරන බවට චෝදනා කළේය. පසුගිය සමයේ ජාතික ආරක්ෂාව ජනතාවට සිහිනයක් පමණක්ම විය. රටේ කොටසක් චීනය, ඉන්දියාව වැනි රටවල් වලට අත්කර දෙනු ඇති බවට බියක්ද ජනතාව තුළ පැවතුණි. එහෙත් බත්මන් රජයේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබේ. MCC වැනි ගිවිසුම් රජය අවලංගු කළේය. ජනතාව පරිසර ආරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. එහෙත් පසුගිය රජයේ සමයේ ජනතාවට එවැනි මානසික නිදහසක් නොතිබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ලෙස සරත් බීරසේකර ඇමතිවරයා විසින් හඳුන්වන ලද නෞෆ මවුලවී නැමැත්තා පාස්කු කොමිසම වෙත කැඳවා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමත් සමගම රජයේ අර්බුදයකට ලක්ව ඇති බව විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විජේසිරි මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කියා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් සජිත් ප්‍රේමදාස මහතාට පදනම් විරහිත චෝදනා එල්ල කරන බවයි. ජනතා ප්‍රශ්න වෙනතකට යොමු කිරීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔහු පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ වන බවට පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කරයි. සිංහරාජ වනාන්තරයේ හෝටලයක් ඉදිකරන බවට පළ වූ වාර්තා සත්‍යයෙන් තොරය. එම ඉඩම පිහිටා ඇත්තේ 2019 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද සිංහරාජ රක්ෂිත වන සංකීර්ණයටද පිටතිනි. පොතුපිටිය රක්වාන මාර්ගයට යාබදව පිහිටි මෙම භූමියෙහි නිවාස 3ක් ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන තිබේ. ඉහළ ඇලහැර ව්‍යාපෘතිය රජය අනුමත කරන ලද සංවර්ධන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතිය සඳහා ඉවත් කිරීමට යෝජිත ගස් රාජ්‍ය දැව සංස්ථාව මගින් ඉවත් කරනු ලැබේ. අනුමත ගස් හැර වෙනත් ගස් ඉවත් නොකරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හිනිදුම් කන්ද රක්ෂිතයේ වන විනාශය පිළිබඳ ප්‍රවෘත්තියද පදනම් විරහිතය. එහි ගස් කැපීමක් සිදු වී නොමැත. රක්ෂිතයෙන් බැහැර පෞද්ගලික ඉඩමක ගස් 15ක් පමණ කපා දමා තිබේ. කෑගල්ල කිතුල්ගල දෝතලුව පරිසර කලාපයේ භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමකි. එහි යම් පුද්ගලයෙකු සිදු කළ ඉදිකිරීමක් මෙවන විට නවතා දමා ඇති අතර ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එකඟ වී තිබේ.
කන්තලේ චුන්නකාඩු රක්ෂිතේ සියලු අනවසර පදිංචිකරුවන් සහ වගාබිම් හඳුනාගෙන එම ප්‍රදේශ වනාන්තරයෙන් ඉවත්වන පරිදි මායිම් කණු සිටුවා ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එහි ඉදිකිරීම් කිහිපයක් කිරීමට තත් කළ පුද්ගලයන් අත්අඩංගුවටගෙන නිත්‍යානුකූලව කටයුතු කරමින් පවතී. අඹකඳවිල රක්ෂිතේ කඩොලාන කපා ඉස්සන් කොටුවකට යාම සඳහා මාර්ගයක් සෑදීම පිළිබඳ ප්‍රවෘත්තියද සත්‍යයෙන් තොරය. ඒද රක්ෂිතයෙන් බැහැර භූමියකි. රඹකැන් ඔය ආශ්‍රිත ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග සාකච්ඡා කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. එම භූමියද මහවැලි සංවර්ධන අධිකාරියට අයත් එකකි. සිංහරාජ වනාන්තරයේ හිඩැස් ස්ථාන 7ක් රූපවාහිනී නාලිකාවක් මගින් විකාශය කෙරින. එම ස්ථානවලින් 4ක් හඳුනා ගැනීමට හැකි විය. එයින් 3ක් නායාම් වන අතර අනෙක ස්වාභාවිකව හෝ මිනිසා විසින් ඇති කරන ලද තෘණ භූමියක් බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම පසුගිය මාස 15 තුල වනාන්තර අක්කර 62000ක් විනාශ වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවසන ලදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ප්‍රකාශයද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැඩිව ප්‍රතික්ෂේප කර සිටී. ඊයේ තවත් කොවිඩ් ආසාදිතයන් 190 දෙනෙකු හඳුනා ගැනුණි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 93962කි. මේ අතර තවත් කොවිඩ් ආසාදිත රෝගීහු 209 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 90917 දක්වා ඉහළ ගොස් තිබේ. COVID-19 ආසාදිත රෝගී මරණ 3ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරන ලද බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ හෝමාගම සහ තනමල්බිල පදිංචි පිරිමි පුද්ගලයන් 2 දෙනෙකු සහ හෙට්ටිපොළ පදිංචි කාන්තාවකි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 591ක් දක්වා වැඩි වී තිබේ. ඊයේ පස්වරුව වන විට මෙරට ජනතාව 9,24,758 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. චීනයෙන් ලැබුණු සයිනෝෆාම් එන්නතද 2469 දෙනෙකුට ලබා දී තිබේ. මෙම එන්නත ලබා දී ඇත්තේ සංවර්ධන කටයුතු සඳහා දිවෙනට පැමිණ සිටින චීන ජාතිකයන්ට පමණකි. ඇසිදිසි අවුරුදු මේලා වෙළඳ ප්‍රදර්ශනය රූපවාහිනී සංස්ථාව හා ගුවන්විදුලි සංස්ථාව අතර පරිශ්‍රයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9ට ආරම්භ වෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ අරමුණින් කොළඹ ව්‍යාපාරික සංගමය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එක්ව එය සංවිධානය කරයි. පසුගිය පළමුවෙනිදා සිට මේ දක්වා සියනෑ අවුරුදු මේලා නමින් මෙම වෙළඳ ප්‍රදර්ශනය මහර නගරයේදී පැවැත්වින. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන් ක්‍රියාවට නැංවේ. ප්‍රදර්ශනය ලබන 11 වැනිදා දක්වා පැවැත්වේ. සිටි FM අලුත් කුමරා සහ කුමරිය 2021 තරඟයේ දෙවැනි වටය අද පෙරවරු 9ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ. දෙවැනි වටේට සුසුකම් ලබා සිටින තරුණ තරුණයන් 80 දෙනෙකු අතරින් අවසන් වටේ සඳහා තරුණ තරුණයන් 6 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. කැපී පෙනෙන පෞරුෂය, සංනිවේදන හැකියාව, කලා කුසලතාව, උසස් අධ්‍යාපන හා වෘත්තීය නිපුණතාව ආදිය තුන්වැනි වටේදී පිරික්සා බැලීමෙන් අනතුරුව සිටි FM අලුත් කුමරා සහ කුමරිය තෝරා ගනු ලැබේ. අවසන් මහතරගයේ මේ මාස 30 වැනි දින ජනප්‍රිය ගීතරු පිරිවරා පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ වසරේදී පොල් පැල මිලියන 4ක් අලුතින් සිටුවීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගනී. දැනට පුරන් වී ඇති B ශ්‍රේණිය සහ C ශ්‍රේණියට අයත් කුඹුරු බිම් පොල් වගා කිරීමට හැකිවන පරිදි නීති සකස් වී ඇත.
ඒ අනුව මේ වසරේ අක්කර 2500ක පමණ අලුතින් පොල් වගා කළ හැකි බව මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න මහත්මිය පවසයි. මීළඟට ප්‍රමුඛ පුවත. ඩෙබිට් කාඩ්, මොබයිල් සහ ඉන්ටර්නෙට් බැංකින්, කාඩ්ලස් කෑෂ් සමග දැන් විනාඩි 10කින් account එකක් ඕපන් කරන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රජය කිසිවිටකත් ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට සපයා නැතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. පසුගිය රජයේ සමයේදී නම් භාවිතයට නුසුදුසු පොහොර ආනයනය කළ බව ඔහු කියයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ විගණකාධිපති වාර්තාවෙන් ඒ බව හෙළිවෙයි. වත්මන් රජයේ ප්‍රමිතියෙන් තොර පොහොර වෙළඳපොළට නිකුත් කර නැත. එහෙත් රජයේ පොහොරබල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ උපකරණ ගෙන්වා ඇතැයි අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. බම්බලපිටිය දුම්රිය ස්ථානයට ඇතුළු වීමේදී හා පිටවීමේදී වඩාත් ප්‍රවේශම්කාරී වන ලෙස දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය කාර්ය මණ්ඩලය මගීන්ට දැනුම් දෙයි. දුම්රිය ස්ථානයට පිවිසීමේදී සමුද්‍රාසන්න මහා මාර්ගය හරහා ගමන් කිරීම අනතුරුදායක බැවින් මගී පාලම පමණක් භාවිත කරන ලෙස ඉල්ලීමක් කෙරේ. දුම්රිය වේදිකාව දෙපසින් ඇතුළුවීම හා පිටවීමද ඉතාම අනතුරුදායකය. එබැවින් එසේ කිරීමෙන් වළකින ලෙසටද දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය මගී ජනතාවගෙන් ඉල්ලා සිටී. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112266300 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙබරවාරි 1 වෙනිදා සිට මේ දක්වා මියන්මාරයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ සමාජිකයන් අතර ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 598ක් බව නවතම වාර්තා සඳහන් කරයි. පෙබරවාරි මාස 1 වෙනිදා සිට වසරක කාලයක් සඳහා මියන්මාරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට හමුදා පාලකයෝ පියවර ගත්හ. ආණ්ඩුබලය සියතරගත් එරට හමුදාව පෙන්වා දෙන්නේ 2020 පැවති මැතිවරණයේ පිළිගත නොහැකි බවයි. හමුදා පාලකයන්ට එරෙහි විරෝධතා පෙබරවාරි 22 වෙනිදා වෙන විට ඉතා ප්‍රබල තත්ත්වයකට පත්විය. එහෙත් විරෝධතා සඳහා ජනතා සහභාගීත්වය මේ වන විට අඩු වෙමින් පවතින බව විදේශ මාධ්‍ය සඳහන් කරයි. සරණාගතයන් සහ පුරවැසි හිමිකම් නොමැති ජනතාව සඳහාද සමානව සලකමින් ඔවුන්ටද කොවිඩ් එන්නත ලබා දීමට පියවර ගන්නේ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි. සරණාගතයන්ද ඇතුළු වනසේ එන්නත් කිරීමේ ජාතික වැඩසටහන රටවල් 153ක් විසින් සකස් කර තිබේ. එහෙත් එන්නත ලොව රටවල් අතර බෙදී යාමේ අසමතුලිතතාවක් ඇති බව සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි. ජෝර්දානයේ රාජ්‍ය විරෝධී කැරැල්ලක සූදානමක් පරාජයට පත් කළ බව එරට දෙවැනි අබ්දුල්ලා රජු නිවේදනය කරයි. අනාවරණය වූ මෙම කුමන්ත්‍රණයට අභ්‍යන්තර මෙන්ම බාහිර පාර්ශවද සම්බන්ධ බව ඔහු කියයි. කැරැල්ල සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඔටුන්න හිමි හම්සා බින් හුසේන් කුමරු පිළිබඳව රජපවුල තුල තීරණයක් ගැනීමට නියමිතය. පසුගිය 4 වෙනිදා රාත්‍රියේ මෙම කුමන්ත්‍රණය හෙළි වූ අතර සෞදි අරාබි රජුගේ විශේෂ නියෝජිත එරට රජපවුලේ සමාජික ජෙරිෆ් හසන් බින් ෂයිඩ් කුමරු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112266300 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම්. අපේම තැනකින් අපේම දෙයක්. CIB. සපිරි ගමක් වැඩසටහන යටතේ ගාල්ල හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 14ක වැඩ කටයුතු අවසන් වෙයි. එක් ග්‍රාම නිලධාරි වසමක රුපියල් මිලියන 2ක වටිනාකමින් යුත් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක විනි. ග්‍රාමීය මාර්ග අලුත් වැඩියාව සතිපොළ නවීකරණය කෘෂි ඇල මාර්ග පිළිසකර කිරීම ප්‍රජාශාලා සහ මාතෘ සායන ගොඩනැගිලි අලුත් වැඩියාව ඒ අතර වේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල නිම කරන ලද ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් මිලියන 118කි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම්. අපේම තැනකින් අපේම දෙයක්. CIB. ක්‍රීඩා පුවත්. සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සෙන්චුරියන් හිදී ඊයේ රාත්‍රියේ පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරගය ලකුණු 28කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු 7කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 320කි. ෆාක් ෂාමන් ලකුණු 101යි. නායක බාබර් ආෂම් ලකුණු 94ක් රැස් කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කේෂව මහරාජ් ලකුණු 45කට කඩලු 3ක් දවාලීය. ලකුණු 321ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දු වාර 49යි පන්දු 3කදී සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 292ක් පමණි. මෙම තරග ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1 වශයෙන් ජය ගැනීමටද සංචාරක පාකිස්තානයේ සමත් විය. කණ්ඩායම් දෙක අතර පන්දුවාර 20-20 තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා ජොහන්ස්බර්ග්හිදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. තේ නැවත වගාව සඳහා හෙක්ටයාරයකට ලබා දෙන සහනාධාරය රුපියල් 4 ලක්ෂය සිට 5 ලක්ෂය දක්වා වැඩි කිරීමට රජය පියවර ගනී. වසර 2025 වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 360ක් නිෂ්පාදනය කර ගැනීම එහි අරමුණයි. 2019 වසරේදී නිෂ්පාදනය කරන ලද තේ කිලෝග්‍රෑම් මිලියන 330න් 75ක් නිෂ්පාදනය කර ඇත්තේ කුඩා තේ වතු හිමියන් විසිනි. එබැවින් තේ නිෂ්පාදන මට්ටම පවත්වාගෙන යාම සඳහා කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායීතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ජනවාරි 21 වෙනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 9629ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. පසුගිය මාසයේ පමණක් සංචාරකයන් 4580 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. පසුගිය වසරේ මාර්තු මාසයේදී වාර්තා වූ 71370ට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ සංචාරක පැමිණීම් 93.6කින් පහත වැටී ඇත. පසුගිය වසරේ මුල් මාස 3 ඇතුළත වාර්තා වූ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 5,07,311කි.
ඒත් මේ වසරේ ගත වූ මාස 3 තුල සංචාරක පැමිණීම් 9623 දක්වා 98%කින් පහත වැටුණු බව අධිකාරිය පෙන්වා දෙයි. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. බස්නාහිර සබරගමුව හා මධ්‍යම දකුණ වයඹ සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ලබන 14 වෙනිදා තෙක් සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. අද දහවල් 12:12ට බෝලවත්ත, වෑදිනිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔළුවිල් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. රටේ සෑම ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනපති කියයි. රටේ සැමට ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනපති කියයි. මෙරට අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය. ප්‍රමතියෙන් තොර පොහොර වෙළඳපොළට නිකුත් කර නැති බව රජය අවධාරණය කරයි. රජයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක්. වන විනාශය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්. මෙරට කොවිඩ් මරණ 591ක් දක්වා ඉහළට. මියන්මාරයේ විරෝධතා සඳහා ජනතා සහභාගීත්වය අඩුවන ලකුණු. දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට. උදැසන ප්‍රවෘත්ති සමත්යි.